ආර්ථිකය ගමට ගියා. ඒක නැවත නගර වලට ගේන්න නම් ඒ සීමාවක් වෙන් කරගෙන අපි නගර බිහි කරන්න ඕනේ කියන්නේ. මේක එකපාර කරන්න පුළුවන්ද? බෑ. දැන් බලන්න අර MCC ගිවිසුම වැදගත් වෙන්නේ ඒකනේ. අපි තුමු ඔබට තියෙනවා ඇඹිලි පිටිය හරි කොහේ හරි අක්කර 15. ඔබ ඒක කැලෑ ගවන්න වෙනවා. ඊට පස්සේ එක වෙලාවක ඔයා ගිහිල්ලා ඒ ලෑන්ඩ් එකේ මේ අපි තුමු අක්කර කීපයක් සුද්ධ කරනවා. පරිසරවේදීන් කඩා පැනලා නවත්තනවා. මොකද්ද මේකේ ප්‍රශ්නේ? ලංකාවේ ප්‍රයිවට් ලෑන්ඩ් මොනවද, රක්ෂිත මොනවද, රජයේ ඉඩම් මොනවද, ප්‍රයෝජනවත් ඉඩම් මොනවද, කුඹුරු ඉඩම් මොනවද කියන එක පිළිබඳව මැප් එකක් නැහැ. ජනරත්තුමා ගියා මැප් එක තිබ්බා මේ මොකක් හරි එකකින් උඩින් මේ පෙන්නුවා මෙන්න බලන්න. මේ තියෙන රක්ෂිතේ මේ තියෙන මෙන්න මෙතනයි මේ පාර තියෙන. අන්න එහෙම පෙන්වන්න බෑනේ දැන්. පෙන්වන්න බැරි මොකද ඉඩම් මැනලා නැත. ඉඩම් මනින එක ගැන මම හොයලා බැලුවම මම කලින් ජනරත්තුමාගෙන් තෝක ඇහුවා මෙයා නේද ඉඩම් මනින්න. මම වෙයි. ඉඩම් මැස්සම ඉඩම් මේගොල්ලෝ මිනිස්සු. අන්න ඒක තමයි ප්‍රශ්නේ. MCC කිව්වොමට ඇත්තටම අපි විරුද්ධ වෙන්නේ මොකද ගැමියෝ ඉඩම් විකුණයි. ඉතින් මොකද වෙලා තියෙන්නේ? පරිසරවේදියෝ කියනවා මොතනක් තියෙන රක්ෂිතයක් මෙතනක් තියෙන රක්ෂිතයක් අතරක් තියෙන රක්ෂිතයක් කියනවා කාටවත් කියන්න බෑ නෑ කියලා. වනජීවියකට කියන්න බෑ මොකද වනජීවියක දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. ඉඩම් දෙපාර්තමේන්තුව දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. රේල්ලුව දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ. ගස්වැල් මල් පල සිවන සදන්නේ ගංගාල දොළ ගලා වසින්නේ අපේ ජීවිතේ සොබාදමිනි ඉරක දෙන්නේ තලු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මිහි මණ්ඩලයි මිහි මවගේ ගීතයයි හොඳ අපි මේ සූදානම් වෙන්නේ මිහිසර කතාබහ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් මිහිසර වැඩසටහන තුල අපි කතා බහ කරන්නේ පරිසරයට සම්බන්ධ කාරණා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ පරිසරය ගැන කතා බහ කරනකොට පරිසරවේදීන් තමයි අපි වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. හැබැයි අද දවසේ අපි සම්බන්ධ කරගන්නේ දේශපාලන විශ්ලේෂකයෙකු වගේම මේ සමාජ ක්‍රියාකාරිකයෙකු පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතාව තමයි අපි සම්බන්ධ කරගන්නේ. මොකද ඔහු මේ සම්බන්ධව ඔහුගේ දැක්ම එහෙම නැත්නම් ඔහු මේක රීඩ් කරන විදිය වෙනස්. මම හිතන්නේ ඒක වැදගත් අපිට කතිකාවක් ඇති කර ගැනීමේදී. දැන් පරිසරය මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ එකපාරටම පරිසරය බොහොම වේගෙන් විනාශ වෙනවා කියන කතිකාවක් ඇවිල්ලා තියෙනවා සහ සමහර දේවල් අපිට මේ දෘශ්‍යමානයේ දකින්න ලැබෙනවා. සිංහරාජ වෙන්න පුළුවන්, අර තෙත්බිම කාණ විලුම් දා වෙන්නට පුළුවන්. ඊට පස්සේ අපි දැක්කා හන්තාන වනාන්තර ගිනි ගන්නවා. ඒතකොට මේවට සමහර විට දේශපාලන සම්බන්ධකම් තියෙනවා. මෙහෙම යනවා. මේ සිංහරාජ්‍ය විනාශ කිරීම සිංහරාජ්‍ය හරහා පාරවල් කැපීම පිළිබඳව අපි කතා බහ කරනකොට මේක මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් රටේ අවශ්‍යතාවයන් සංවර්ධනය සහ පරිසරය ආරක්ෂා කර ගැනීම කියන පැත්තෙන් කොහොමද අපි මේක බලන්නේ? ඔව්. දැන් මේ වගේ දෙයක් තියෙනවා. මම මුලින්ම මෙහෙම කියන්නම්. දැන් කෙනෙකුට මේවා අහගෙන ඉන්න කෙනෙකුටත් අධ්‍යයනයටත් වැදගත් වෙයි. දැන් මම පරිසරය කියන එක දකින්නේ මිනිස්සු ඒ කියන්නේ සංස්කෘතියේම ඵලයක්. කියන්නේ දැන් බොහෝ වෙලාවට ලංකාවේ පරිසරවේදියෝගේ මන් දකින ගැටලුව තමයි ඒගොල්ලෝ හිතනවා කියන්නේ පරිසරය කියලා එකක් අපෙන් එළියේ තියෙනවා. අපි සංස්කෘතිය. කියන්නේ මිනිසා එකෙන් අයින් වෙලා අපි සංස්කෘතිය. එතකොට දැන් මම කියන්නේ ස්වභාව ධර්මය කියලා කියන්නේ සංස්කෘතියෙන් වියුක්ත වෙච්ච දෙයක් නෙවෙයි සංස්කෘතියේම නිර්මාණයක් කියන එක. දැන් මේ බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා පරිසරවේදියෝ කතා කරනකොට ඒගොල්ලෝ හිතනවා ස්වභාව ධර්මයේ සංස්කෘතිය ඉස්සෙල්ලා තිබුණා කියලා. සංස්කෘතිය ආවේ ඊට පස්සේ කියලා. මම යෝජනා කරන්නේ එහෙම නෙවෙයි. මම කියන්නේ සංස්කෘතිය කියන දේට ඇතුළු වුණාම තමයි අපි ස්වභාව ධර්ම කියන එකත් හොයාගන්නේ. ඒ අනුව ස්වභාව ධර්ම කියන්නේ සංස්කෘතියේ නිර්මාණය. අතුරු ප්‍රශ්නයක් ඔබ ඉතුරුට කියන්න කලින් ඒ කියන්නේ දැන් ඉස්සර අපි අහලා තියෙන කතන්දරේ තමයි ස්වභාව ධර්මයෙන් ඉවත් වෙච්ච මිනිස්සු සංස්කෘතිය බිහි කළා කියන්නේ. ඔව්. ඒක එහෙමද නැත්නම් ඔබ ඒකමද ඔය කියන්නේ වෙනින් නෑ අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් ස්වභාව ධර්මයෙන් අයින් වෙලා සංස්කෘතිය නෝ නෙවෙයි. සංස්කෘතිය තමයි කියන්නේ මෙන්න මේක ස්වභාව ධර්මය කියලා. දැන් අරක එහෙම නෙවෙයි නිකන් පඩි පෙලක් යනවා. ඒ කියන්නේ ඔන්න අපි දැන් ස්වභාව ධර්මයේ හිටියා ටික් ගාලා මෙන්න මේ අහවල් දවසෙන් පස්සේ අපි තුමු ක්‍රිස්තු පූර්ව මෙන්න මේ දවසෙන් පස්සේ අපි සංස්කෘතියට ඇතුළු වුණා. ඇතුළු වුණාට පස්සේ මේ අපි එතන ඉඳලා දිගටම එනවා. හරිනේ? එහෙම නෙවෙයි. සංස්කෘතිය කියන සංකල්පගත කිරීම ආවට පස්සේ තමයි අපි ස්වභාව ධර්මයේ කියන එක නම් කරන්නේ. මොකද අපි භාෂාවට ඇතුළු වුණාට පස්සේ අපි ස්වභාව ධර්ම කියන නම දාන්නේ නේචර් කියන එක. ඒ කියන්නේ අපි මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් නේචර් කියන්නේ කල්චරල් කන්ස්ට්‍රක්ෂන් එකක් මිසක් නේචර් එකෙන්
ඒ කියන්නේ නේචර් එක තිබිලා අපි එකෙන් සම්පූර්ණයෙන් ගැලවිලා ගිහිල්ලා වෙන සංස්කෘතියක් හැදුවා කියන එක නෙවෙයි. මොකද ඒක අපිට වැදගත් වෙන්නේ පරිසර ඉකොලොජි. නැත්නම් පරිසර විද්‍යාව තේරුම් ගන්න යනකොට ඔබ දැකලා තියෙනවද නිකන් පරිසරය හිතනවා කියලා වගේ මිනිස්සු හිතනවා නේද? සම්පූර්ණ අයිඩියොලොජි. ඒ කියන්නේ දැන් මිනිස්සු සමහරවිට හිතන්නේ පරිසර බයෝඩයිවර්සිටි. ඒ බයෝඩයිවර්සිටි කියන්නේ සාරාත්මකව ඒ කියන්නේ ස්වභාව ධර්මයේ තියෙනවා. හුණ මෙයාව කනවා මෙයා අරයව කනවා ඔන්නුව බැලන්ස් වෙනවා. ඔන්න ඔහොම කියලා නෑ. අපේ කන්ස්ට්‍රක්ෂන් එකක් ඒක. ස්වභාව ධර්මයේ නෙවෙයි ඒ. ස්වභාව ධර්මයේ දන්නේ අපි දන්නේ මොකද්ද කියලා. හැබැයි අපි තේරුම් ගන්නවා ස්වභාව ධර්මයේ අපේ සංකල්ප රාමුව ඇතුලේ කියන එක. ඒ කියන්නේ අපි සංකල්පගත කරගන්නවා අපිට දැනෙන විදිහට. බයෝඩයිවර්සිටි කියනවා, ඩීප් ඉකොලොජි කියනවා. සමහරවිට කියනවා මිහිතලය හුස්ම ගන්නවා කියනවා. ඒවා ඔක්කොම ඉතින් අපේ ෆැන්ටසි තමයි. ඒ කියන්නේ ඔය ආදරේ බිහිනුට ආදරයත් සංස්කෘතියම නිර්මාණයක් විදිහට ගන්න. ඒතකොට එහෙම ගන්නවනේ. ඉතින් ඒ වගේ මම කියන්නේ ඒව වනාහි අර ලෝකෝත්තරවාදයන් පරිසරයට දැමීමක්. ඒ කියන්නේ අර අපි කියන්නේ අර දැන් ඉස්සර මිනිස්සු අර මේ අර වස්ස වහින්න කියලා අපි යදුවා. පරිසරයේ දෙවියෝ කියලා හිතුවා. ඒව පරිසරය ඒ කාලේ ආරක්ෂා වෙන්නේ නැති. නමුත් දැන් අද අපි දැන් මොඩර්න් සොසයිටි එක අපි දැනගන්න ඕනේ එහෙම පරිසරය කියන එක හිතන්නේ නැහැ කියලා. අපිමයි හිතන්නේ පරිසරය කියලා. පරිසරය හිතනවා කියන්නේ අපි හිතන එකක් මිසක් පරිසරය හුස්ම ගන්න නැහැ. පරිසරයට හදවතක් නැහැ. පරිසරය ඇත්තටම කියනවා නම් හරි ක්‍රූරයි. කියන්නේ අපිව විනාශ කරන සුළුයි. ඉතින් පරිසරය ඉන්නේ එහෙම තේරුම් ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ. පරිසරය කියන්නේ ක්‍රූර ප්‍රපංචයක්. දැන් ඔය ජනාධිපතිතුමා දැන් ඔය මේ සිංහරාජ පාර කපන එකට විරුද්ධව එනකොට ඒක නවත්තලා ඊට පස්සේ ඔහු ගියා ඒ පැත්තේ බලන්න. ඒකට මම දැක්ක මිනිස්සු ඇවිල්ලා සමහර අය කියනවා මේ පරිසරවේදීන් ඉඳ රට දියුණු කරගන්නට බෑ. මේ අකු විනාශ කරලා දාන්න ඕනේ වගේ අදහසක්. ඒකට පරිසරවේදීන්ගේ පැත්තෙන් කියන්නේ මේ එකම අය ප්ලාන් කරලා ස්ක්‍රිප්ට් එකක් දීලා හදලා ඒක කියෙව්ව තැන් තැන් වල මෙහෙම කතන්දරයක්. ඔබ මොකද්ද මේ කාරණා පිළිබඳව දන්නේ? පරිසරවේදීන් නිසා අපේ සංවර්ධනයේ පස්සට ගිහිලා තියෙනවද? නැත්නම් සාමාන්‍ය මිනිසුන් සහ පරිසරය විනාශ වෙනවද? එහෙම නැත්නම් මේ දෙක සමතුලනය කරගනිමින් තිරසරව කොහොමද මේ ගමන යන්නේ? අපි මෙහෙම මම කියන්නේ පරිසරය සංගත රාජ්‍ය සංකල්පයක් වෙන්න ඉස්සෙල්ලා ඒක ඇත්තටම සිවිල් සමාජයේ මේ වෙකන්නේ. දැන් කොටගම වගේ කෙනෙක් ගත්තම ડોક્ટર සරත් කොටගම මේ කුරුල්ලෝ ගැන. ඒතර එයා ඒගොල්ලා දැන් ඒ කාලේ මට මතකයි මමත් පරිසරය ගැන ගොඩක් කතා බහ කරුවේ. ඒතර අපි දන්නවා ඒ කාලේ රාජ්‍ය සංකල්ප නැහැ. ඒ කියන්නේ පරිසර ඒ කියන්නේ පරිසර මේ ඔතොරිටි ඒ කියන්නේ පරිසරය පිළිබඳව රාජ්‍ය ආයතන තියෙන. එහෙම ඒවා තිබුණේ නැහැ නේ. ඒවා ආවේ මේ සංකල්ප නිසා ආවේ. හැබැයි ඒකෙන් උනේ පරිසරයෙන් හම්බ කරන්න පුළුවන් වුණා නේද කට්ටියකට. ඒ කියන්නේ දැන් එක බලපත්‍ර ගන්න ඕනේ. එක ප්‍රශ්න ඒ කියන්නේ එක කන්ඩිෂන්ස් වලට යට වෙන්න ඕනේ. එක පුද්ගලයන්ගෙන් අවසර ගන්න ඕනේ. පළාතේ දේශපාලකයන් අවසර ගන්න ඕනේ. මම කියන්නේ මේ අර්බුදය නෙවිද මේ පරිසර ගැටලුවක් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් අපි මේ පරිසර ගැටලුවක් කියලා ගත්තට මේ පරිසර ගැටලුව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි පරිසර විද්‍යාවේ සංකල්ප රාජ්‍යකරණය වීමක් නෙවෙයි. ඒ කියන්නේ රාජ්‍යකරණය වීමක් වෙලා එපමණනේ තව දෙයක් වුණා. ඒ තමයි ලංකාවේ පරිවාරය. ඒ කියන්නේ අපි කියන්නේ ඒ කියන්නේ අපේ ප්‍රොවිෂනල් කවුන්සිල් කියලා කියන්නේ. ඒවට ඒව සංවර්ධනය වෙන්න ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය වුණානේ. ඒවට අර විධිමත් ආර්ථිකයේ විසින් උත්තරයක් නැති වෙනකොට මිනිස්සු පස් ගල් වැලි අරව මේවා ඒ කියන්නේ සබා ධර්මයේ විකිනීම ඇර බොහෝම දැන් අපි ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ තරුණ තරුණියන්ට මැණික් හාරනවා අර වෙන ජීවත් වෙන විදියක් නැහැ. ඒතකොට ඒගොල්ලෝ පරිසරය මෙහෙම හාරනවා. දැන් ගොඩක් අය කියන්නේ ඇහැලි ගොඩ කියලා කියන්නේ බෙන ගොඩක් කියලා. ඒ පොළොවට හාරමු බෙනවල් ගොඩක් තියෙනවා. ඒක තමයි මේ ඇහැලි ගොඩ ටවුන් එක කියන්නේ. ඇයි? එතකොට අපි තේරුම් ගත යුතුයි මේ කියන්නේ අපි යම්කිසි රාජ්‍යාන්තරයට බැරි නම් ආර්ථික වශයෙන් විකල්පයක් තරුණ තරුණියන්ට දෙන්න ඒ අය සබහා ධර්මයේ එක්ක වැඩ කරන විදිය තමයි මේ තියෙන්නේ. මොකද සබහා ධර්මයේ විකුණනවා යාර ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. කියන එකයි මම කියන්නේ. එතකොට ඒගොල්ලෝ පරිසරයට යම්කිසි හානියක් කරන්න පුළුවන්. ඒතර ඔබ ඔය කතා කරපු ගැටලු ගත්තම වෙන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් තමයි පරිසරය ලාභයට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඒ ඉඩම් හරි මොනවා හරි දැන් මම ඒකයි මම ඉස්සරලත් නාරදට කිව්වේ. ඒ කියන්නේ දැන් වෙන්නේ අවුරුදු 70ක් තිස්සේ කොළඹ නගරයේ ප්‍රාග්ධනයේ විසින් මිනිස්සුක තල්ලු කරලා දැන් අපි දන්නවනේ ඉඩම් මිල ඉහළ යනකොට මේ සල්ලි තියෙන මිනිහා ඉඩම් ගන්නවා අනිත් මිනිහා ඈතට යනවා. ඔහොම ගිහලා තියෙන්නේ. දැන් ටවුන් වල ඔබට පැහැදිලි ඉන්නේ සල්ලි තියෙන බැංකුව අරම මේව අර ටවුන් වල වෙන මේ ප්‍රයිවට් රෙසිඩන්ස් නෑ දැන්.
එහෙනම් මොකද වෙලා තියෙන්නේ? තාග්දන්නේ හින්දා නැතුව මේ මිනිසුන්ගේ කැමැත්තක් නෙවෙයිනේ. එතකොට මේගොල්ලෝ තල්ලු වෙනවනේ. තල්ලු වෙලා මොනරාගල කැලේ අස්සර ගිහිල්ලානේ. ඒ අලි එනවා අරෝමියෝ. එතකොට දැන් අපිට වැඩසටහනක් එන්න ඕන අනාගතේ මේ එළවපු මිනිසුන් ආයි මෙහාට ගන්න. එතකොට තමයි පරිසර ගැටලුව විසඳනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ආයි පස්සට මෙහාට නගර හදන්න. ඒ කියන්නේ චීනෙ වගේ අර බෙල්ට් එකක් හදන්න ඕනේ අපි මේ මෙන්න මෙතනින් එහාට අපි යන්නේ නැහැ කැලෑවට කියලා. එතකොට ඒ අන්නේ ක්‍රියාවලිය නොකර පරිසරය පිළිබඳව කතා කරනවා කියලා කියන්නේ අදේශපාලිකයි කියලා මම කියන්නේ. ඒක නැත්නම් හුදකලා සිදුවීම් අඩි 40 පාරක්ද අඩි 20 පාරක්ද ඒ වගේ ප්‍රශ්න අහන එක තියෙන්නේ. ඒක මම කියන්නේ අනුගේ විනෝදය පිළිබඳ ප්‍රශ්න. ඒ කියන්නේ හෝටලයකට ඇවිල්ලා අපි ගන්න තිය ආතල් වෙනියුම් ගන්න ඕනේ මේ. ඔන්න ඕවනේ ප්‍රශ්නවල තියෙන්නේ. විශේෂයෙන් අර ජෙනරේෂන් Z එකට අදාළව ඉන්නවා ඊර්ෂ්‍යාකාරයෝ ටිකක්. ඒගොල්ලෝ තමයි Facebook වල ඉන්නේ. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ගේ දකින්නේ මේ වගේ ඇත්ත ප්‍රශ්නවල කියන්නේ අපි කියන්නේ සමහර තැන්වල අර ඩිබේටින් ටීම් මේවට එහෙම එන්න බැරි කුල ඇටියයිනේ. දැන් මමත් ඉස්සර එහෙමයි. ඊට පස්සේ අපි හරි ආස ඊට පස්සේ අපිට chance එකක් ආපුවාට පස්සේ අපි මොකද කරන්නේ? වෙන අයට කතා කරන් දෙන්නේ නැහනේ. එතකොට දැන් ඒ වගේ කට්ටියක් ඉන්නවා ඉන්ටර්නෙට් එකේ ජෙනරේෂන් Z එකටයි. ඒ අය තමයි ඔය හැම ප්‍රශ්නෙම කතා කර උත්තරත් නෑ ඒවට වැඩ අල කරනවා කියලා මම කියන්නේ. ඒ අල කිරීම පරිසර වේදේ නෙවෙයි කියන එකයි මම කියන්නේ. අපේ රක්ෂිත ඉඩම් මොනවද කියලා රක්ෂිත නැති ඉඩම් මොනවද කියලා ප්‍රයිවට් දැන් අපි තුමු ඔබට තියෙනවා ඇඹිලි පිටිය හරි කොහේ හරි අක්කර 15. ඔබ ඒක කැලෑව වවන්න දෙනවා. කැලෑව වෙන්න දෙන එක ප්‍රයිවට් ලෑන්ඩ් එකක්. ඔබට අයිති. ඊට පස්සේ එක වෙලාවක ඔයා ගිහිල්ලා ඒ ලෑන්ඩ් එකේ මේ අපි තුමු අක්කර කීපයක් සුද්ධ කරනවා. පරිසර වේදීන් කඩා පැනලා මේ නවත්තනවා. මොකද්ද මේකේ ප්‍රශ්නේ? මොකක්ද අයිති ඒ කියන්නේ මං කියන්නේ පැහැදිලිද නැහැ. මොකද ඒකේ කොහොමදත් අපි හිතමු කවුරුව බගා ගන්න දිනුන්නේ නැහැ. ඒකේ නිකන් ඔහෙ ගස් මේ වෙන. ඔයාගේ ප්‍රයිවට් ලෑන්ඩ් එක. ඒතකොට මං කියන්නේ ලංකාවේ ප්‍රයිවට් ලෑන්ඩ් මොනවද, රක්ෂිත මොනවද, රජයේ ඉඩම් මොනවද, ප්‍රයෝජනවත් ඉඩම් මොනවද, කුඹුරු ඉඩම් මොනවද කියන එක පිළිබඳව මැප් එකක් නැහැ. මේ මැප් එක නැති හින්දා තමයි ඔය අඩි 40 ප්‍රශ්නේ එන්නේ. ඇයි අපි දන්නේ මේවා කාටයි තියෙද මේවා කාටයි තියෙ නැද්ද කියලා. ඒතකොට නැත්තම් අපි කරන්නේ මොකද? ජනරත්තුමා ගියා මැප් එක තිබ්බා මේ මොකක් හරි එකකින් උඩින් මේ පෙන්නුවා මෙන්න බලන්න. මේ තියෙන රක්ෂිතේ මේ තියෙන මෙන්න මෙතනයි මේ පාර තියෙන. අන්න එහෙම පෙන්වන්න බෑනේ දැන්. පෙන්වන්න බැරි මොකද? ඉඩම් මැනලා නැත. අවුලක්. අවුලක්. ඉඩම් මනින්න එක ගැන මම හොයලා බැලුවම මම කලින් ජනරත්තුමාගෙනුත් ඔක ඇහුවා මෙයා එන්නේ කිව්වා ඉඩම් මනින්නේ නැහැ. මම කිව්වා ඇයි? ඉඩම් මැස්සම ඉඩම් විකුණනවා මිනිස්සු කිව්වා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. MCC කියනකොට ඇත්තටම අපි විරුද්ධ වෙන්නේ මොකද ගැමියෝ ඉඩම් විකුණයිලු. ඔව්. ඒ හින්දා ඉඩම් විකුණන්නේ නැහැ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? පරිසර වේදියෝ කියනවා ඔතනක් තියෙන රක්ෂිතයක්, මෙතනක් තියෙන රක්ෂිතයක්, අතරක් තියෙන රක්ෂිතයක් කියනවා කාටවත් කියන්න බෑ නෑ කියලා. වනජීවියකට කියන්නත් බෑ මොකද වනජීවියක දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. ඉඩම් දෙපාර්තමේන්තුව දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. රේල්ලුව දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. කවුරුවත් දන්නේ නැහැ තමන්ගේ ඉඩම් කොහෙද තියෙන්නේ. ඔය දැන් පරිසර වේදින් කිව්ව තව එක් කාරණා තමයි දීප්ති දැන් ඉඩම් දැන් MCC ගිවිසුම හරහා ඉඩම් ගොවියන්ට එහෙම නැත්නම් හේන් ගොවි තැන් වලට දැන් ලබා දෙන්න යනවා කියලා මම ළඟදී දැක්ක ඒක එහෙම කළා ඒවා ලොකු මහා පරිමාණ සමාගම් ඕන්ගේ මිලදී අරගෙන මහා පරිමාණව යම් යම් වගා කටයුතු මේ වගේ දේවල් කරයි කියන කතන්දරය තමයි වුන් කියන්නේ. ඔව් කරනවා. ඔව්. ඒක හරි. කරනවා. ඉතින් අයි නරක කියලා අහන්නකෝ. දැන් නාරද ඔයා අහන්නේ ඒගොල්ලන්ගෙන් ඇයි ඒක නරක? දැනටත් ඒ ලෑන්ඩ් නිකන් තියෙන්නේ. එතකොට අපි ගණන් හදලා පරිසර විද්‍යාඥයෝ කියනවා නම් අපේ වන ජනගහනය මෙච්චරයි ඕනේ අපිට මේ ටික ඉතුරු ටික අපිට ඔය වගා හරිය මෑස් අපි එකට කියන්නේ කෘෂිකර්මය මේ කාර්මිකකරණය කිරීම ඉන්ඩස්ට්‍රියල් මේ ඇග්‍රිකල්චර්. ඇයි අපි ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් වලට බය වෙන්නේ? ඇයි අපි කොටස් වෙළඳපොළ ඇග්‍රිකල්චර් වලට ඇතුල් වෙනවට කැමති නැත්තේ? ඇයි අපි වම්බටු අල අරව මේවා කොටස් වෙළඳපොළට ඇතුල් වෙනවට බය? ඇයි අපි අනිකුත් සියලු දේවල් මේ හෝමාරු වටිනාකම් ලෝකයට ඇතුල් වෙනවනම් සබහා ධර්මයේ හෝමාරු වටිනාකම් ලෝකයට ඇතුල් වෙන එකට බයයි. ඒකට අපිට පුළුවන් ඒවට ප්‍රතිපත්ති හදාගන්න. ඒවට යම් යම් සීමා පනවන්න පුළුවන්. ඇයි ධනවාදයේ ඉතුරු ඔක්කොටම කැමති වෙලා ධනවාදයේ සබහා ධර්මයේ විකුණන එකට අකමැති වෙන්නේ? සබහා ධර්මයේ විකිණීමත් ධනවාදයේ කොටසක්. ඉතින් මම කියන්නේ MCC කිව්සුම ඇවිල්ලා ඉඩම් විකුණනවා මම විරුද්ධ වෙන්නේ කියලා. විරුද්ධ වෙන්නේ එකම දේ තමයි Tamanට වෙන ඉඩම් තියෙන නිසා නැත්නම් Taman වෙන මේ මිඩල් ක්ලාස් රස්සාවක් කරන අය තමයි ඔක ගහන්නේ. අර මිනිස්සුන්ට අර ඉඩම විකුණන්නත් නෑ යන්නත් නෑ ඒ මිනිස්සු සාප කර එතෙන්ට වෙලා ඉන්නවා. ඔබ කියන්නේ මේ කියන්නේ නිශ්චිතව අපි වනාන්තර කොච්චරක් තියෙන්න ඕනද මේව නිශ්චිත කරගන්නට ඕනේ. පොඩි කාලෙකදී කරන්න පුළුවන්. ඒක මැප් අඳින්න පුළුවන්. දැන් සැටලයිට් තියෙනවානේ. ඇඳලා අපි හරියටම කියනවා විද්‍යාඥයෝ ගෙන්නන්න කිව්වෙත් ඒකනේ ලංකාවේ නැත්තම් පිටරටින් හරි ගෙනල්ලා ඒගොල්ලන්ට හරියට කියන්න මෙච්චරයි අපිට ඕනේ කියලා.
එතකොට දැන් ඔය සැකයක් තියෙනවා ඇතිනේ සමහරට මෙහෙම දැන් ඔය ඕකේ එතන පදිංචි වෙන ඊට පස්සේ වනාන්තරෙත් කපාගෙන දැන් මේවටත් ක්‍රමවේද හදන්න වෙයි හැබැයි නිශ්චිත කරගන්න ඕන නේද ඒක ඉතින් මෙහෙමනේ දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් දැන් ඔච්චර වටිනා කියන ওই වනජීවියක ලංකාවේ අඩුවෙන්ම සල්ලි පාස් කරන්නේ අඩුවෙන්ම පාස් කරන්නේ වනජීවියක දැන් මේ කියන පරිසරවේදියෝ කියන විදිහට වනජීවියකයි සංස්කෘතිය අන්තිම සංස්කෘතිය දෙපාර්තමේන්තුව ওই දෙකට තමයි අඩුවෙන් සල්ලි දාන්නේ ඇයි අඩුවෙන් සල්ලි දාන්නේ වැඩියෙන් වැදගත් දෙකට නිකන් කවුරුත් ප්‍රශ්න අහනවද පාර්ලිමේන්තුවේ දැන් උදාහරණයකට අපි ගමු දැන් ලංකාවේ විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට විශාල පඩි දෙනවනේ. ඒ පඩි වලින් මොන හරි ප්‍රයෝජන ගන්නවද කියලා කවුරු හරි හෙව්වද? නෑනේ. දැන් මම දැක්ක මේ ළඟදී එක එක හිතන දෙපාර්තමේන්තු පටන් ගන්නවා. දැන් මේ අංගම් පොර වලට දෙපාර්තමේන්තුව පටන් අරගෙන. ඉතින් දැන් බලන්න කවුද මේ හොයලා බලන්නේ? කවුරුත් හොයලා බලන්නේ නැහැ. දැන් GLPDS ජන මේ අධ්‍යාපන ඇමති වුණා. හරිනම් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා ඉවලා බලන්න ඕනේ ලංකාවේ මේ අකු උගන්වනව නැද්ද කියලා. එහෙම හොයන්නෙත් නැහැ. ඒතර මම අහන්නේ වනජීවියක සංස්කෘතිය දෙපාර්තමේන්තුව මේ ලංකාවේ මිනිස්සු බෙල්ල කඩාගෙන මහන්සි වෙන මේ දෙපාර්තමේන්තුව වලට සල්ලි පාස් කරන්නේ නැහැ. ආයුධ දෙන්නේ නැහැනේ. ඇයි ඒ? දැන් වනජීවියකට දෙන්නේ නැහැනේ ආයුධ. ඇයි දෙන්නේ නැත්තේ? ඒ ප්‍රාදේශීය දේශපාලකයෝ කියලා තියෙන්නේ දෙන්න එපා මොකද අපේ වැඩ කරන කොල්ලෝ ජීවත් වෙන්නේ මේවෙන් කියලා. ඉතින් ඒ ටික ප්‍රශ්නේ මුලින් විසඳන්නකෝ. හැබැයි පරිසරින් හින්දාම නේද ප්‍රාදේශීය දේශපාලකයෝ තමන්ගේ බලය පවත්වාගෙන යන්නේ. බලය පවත්. නැත්තම් මොකක්ද ඒගොල්ලෝ තියෙන වටිනාකම? රස්සා දෙන්නත් බැරි නම්. වෙන දෙයක් කරන්නත් බැරි නම්. ව්‍යාපෘති වල සල්ලි තියන්නේත් නැත්තම්. ඒ මිනිස්සුන්ට කියන්නේ තියෙන්නේ කොස් ගහ කපාගෙන ඵලයන් කියලා. එච්චරයි. නගර සභාව කරන්නෙත් ඒක, ප්‍රාදේශීය සභාව කරන්නෙත් ඒක, පළාත් සභාව කරන්නෙත් ඒකයි. මම අර කිව්වේ වින් මේ පවර එක. ඒ කියන්නේ දැන් මේ සුළං බලයෙන් ක්‍රියාත්මක වෙන දේවල්. ඒක ඇත්තට විකල්ප බලයක් ඇටියට සස්ටේනබල් එනර්ජි කියලා පාවිච්චි කරන්න පුළුවන් ඩීසල් බලාගාර වෙනුවට. මොකද්ද කරලා තියෙන්නේ? අපේ චම්පික රණවක මහත්මයාත් ඒකට සම්බන්ධයි මම දන්නේ තරමට. මොකද්ද කරලා තියෙන්නේ? දැන් ඔබ වින් පවර් මේ එකක් මැෂින් එක ප්ලාන්ට් එකක් දානවනම් ඒකට මට මතක තරමට ඒ කියන්නේ බලපත්‍ර 17ක් ගන්න ඕනේ. දැන් 17ක. ඒතකොට ඒකෙන් ඒක ප්‍රාදේශීය සභාවට ගිහලා ඒකේ 7ක් ගන්න ඕනේ. ඒ 7 ගන්න කමිටු ප්‍රාදේශීය සභාවේ කමිටු 13කින් මේ අවසර ගන්න. 13ටම කප්පම් ගෙවන්න ඕනේ. සල්ලි ගෙවන්න ඕනේ. එතකොට වාගේ වින් පවර් මේක වැඩන්නේ නැහැ. යුනිට් එකකට වාට ගන්න බෑනේ ඊතර මුද. ඒතකොට බලන්න දැන් මේ පරිසරවේදීව මේව කතා කරන්නේ නැහැ නේද? අපිට විකල්ප බලවේගයට යන්න ඕන නම් මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒවට අතවත් තියන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ ප්‍රශ්න ගොඩක් ඒවා පරිසරවේදීව බලන්නේ පරිසරයේ පමණයි ආර්ථිකය බලන්නේ. ආර්ථිකය බලන්නේ නැති පරිසරවේදීව කියලා කියන්නේ අන්ධයෝ කියන එකයි මගේ අදහස. ඔබගේ යෝජනාව මොකද්ද දැන් ඔය සිංහරාජයේ වගේ වනාන්තරයක් ආරක්ෂා කරගන්න නම්? දැන් මෙහෙමයි. දැන් මේ කට්ටිය කියනවා සමහර කොටස් විනාශ වෙලා. සමහර කොටස් යම් කරත් මේක එක දේවල් නැති වෙලා විනාශ වෙලා මේ ජනගහනය මේක අස්සට ගිහිල්ලා සමහරව හොටෙල් හදන්න යනවා රෝමියෝ කියලානේ කියන්නේ. හරි. දැන් අපි මෙහෙම කියමුකෝ. අපි පොඩි ප්‍රශ්නයක් අහමු. දැන් ලෝකයේ දියුණු ජාතීන් ඇයි පරිසර හානිය එච්චර සලකන්නේ නැත්තේ? අපි තුන් ගස් කපනවා කියලා. අපි දැන් සමහර කෙනා ඇමසොන් වනාන්තරේ කපනවා. ඇමරිකාව ඕන්න පුළුවන් ඇමරිකාට නවත්තන්න. ඇමරිකාව නවත්තන්නේ නැහැ. මං හොයලා බලුවා ඇයි කියලා. ඒකේ උත්තරේ තමයි පරිසර වවන්න පුළුවන් දැන්. වනාන්තර වගා කරන්න පුළුවන්. 4D printers ඇවිල්ලා තියෙනවා ඉස්සරහදී. ඒතර අපිට පුළුවන් වනාන්තරයක් ඉක්මනට වවන්න. දැන් මේක මැජික් එකක් වගේ ඉන්න පුළුවන්. අපි දන්නවා බීකරේ තනි සෛලය වවන්න පුළුවන් මුළු කලලේ වෙනකම්. දැන් අන්තිම මාස 9ම එළිය වවන්න පුළුවන් දැන්. එතකොට විද්‍යාවත් දියුණු වෙලා තියෙනවා. පරිසරවේදීව ඒක දැනගන්න ඕනේ. වඳ වී යන සත්ත්ව විශේෂ ශාක විශේෂ තියෙනවා නම් ඒව අපිට ඔක්කොම DNA අරගෙන ඉවරලා DNA වලින් ආයෙ හදන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගත යුතුයි සමහර දේවල් වලට විකල්ප විද්‍යාවෙන් ඇවිල්ලා තියෙනවා. දැන් සමහරු කියන බයෝඩයිවර්සිටි එක හදන්න බෑ කියලා. ඉතින් බයෝඩයිවර්සිටි එක ක්වොන්ටම් කම්පියුටරයකට ටක් ගාලා මේ ඩේටා කලෙක්ට් කරලා හදන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගත යුතුයි මම කියන්නේ පරිසර විනාශ කරන්න කියන එක නෙවෙයි. අපේ සිංහරාජ වනාන්තරය මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා තිබුණේ කොහොමද කියලා ඕන අපිට හිතා ගන්න පුළුවන් මැප් ගන්න පුළුවන් දැන් ඕන මැප් එකක් අරගෙන ආයි වගා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඉුවේකට විද්‍යාව දිනු වෙලා තියෙනවා. ඉතින් පරිසරවේදීව එක දැනගන්න ඕනේ. අපේ වෝටර් පොලියුෂන් වෙලා නම් ඒ වෝටර් ඊටාම ක්ලියර් කරන්න, ඒ කියන්නේ අර පියුරිෆයි කරන්න අවශ්‍ය තාක්ෂණය දිනු වෙලා තියෙනවා. ඇත්තටම ලංකාවට මේ තාක්ෂණය ගේනවා නම් බේරෙවව මම හිතන්නේ ඊටාම උදා කාලෙකින් ඔය තියෙන කොළ පාට මේ නිල් පාට කරන්න පුළුවන්. ඉතින් ඒ දියුණුවත් එක්ක අපි පොලියුෂන් වෙනවනේ. අපි පිළිගන්න බෑ මහා ජනගහනයක් එනවා. අපි කොච්චර කාබන් ඩයොක්සයිඩ් එළියට දානවද? අපි කොච්චර ඇමෝනියම් එළියට දානවද? මේවට සාපේක්ෂව අපිට ගණන් හදලා අපිට පුළුවන් ඒ වෙනුවට අනිත් පැත්තට මේ පරිසර පද්ධති වෙනස් කරගන්න. ඒවට අවශ්‍ය විද්‍යාත්මක දියුණුවක් තියෙනවා.
දුබායි ඒ වගේ රටවල ඒ තාක්ෂණය එනවා. දැන් තව ටිකක් කල් යනකොට ඔබ දන්නවා ඩ්‍රෝන් වලින් යන්නේ පාරවල් වල නෑ හයිවේ වැඩක් නෑ. ඊට පස්සේ බර වාහන විතරයි පාරවල් වල යන්නේ. ඉතින් ඒවා අපි තේරුම් ගන්න. මම කියන්නේ ඒ විද්‍යාත්මක දියුණුව සුබවාදීව දකින්න කියන එකයි මගේ අදහස. දැන් ඔය මේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටල් ඉදිකිරීම කියන කාරණාව නැවත අරකින් ගලවලා අරගෙන පොඩ්ඩක් කතා බහ කළොත් එහෙම. දැන් සංචාරක ව්‍යාපාරය සඳහා හෝටල් කර්මාන්තය අවශ්‍යයි. සංචාරකයෝ සමහර විට කැමති වේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන්න. මේකට ඔබට යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කොහොමද මේක පවත්වාගෙන යන්නේ? දැන් අපි තුමු අපේ දඹුල්ලේ අපේ හෝටලේ මොකද්ද මේ කණ්ඩලම. දැන් කණ්ඩලම දැන් මීට අවුරුදු මට මතකයි අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඌරණ්ඩුවක් කියන්නේ. අපි වැව් තාවුල්ලේ අර මේවා වට මරා ගන්න ඒවා මමත් මේ එළියලා තියෙනවා. දැන් දැක්කද හෝටලේ? දැන් හෝටලේ නේ කැලෑවන්නේ. හෝටලේ වටේම කැලෑව වෙවිලා. හෝටලේ වහල උඩින් කැලෑව ජනෙල් ලෙසින් කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ මුළුමනින්ම කැලෑවක් විතර. එතකොට මම කියන්නේ ඒ අර ස්වභාව ධර්මයේ සංස්කෘතිය අතරේ මුහුවීම තියෙන. ඒකනේ බාවා දැකපු මොකක් හරි කතන්දරයක්නේ. ඉතින් ඒ කතන්දරේ අපිට දැන් අපේ මං කියන්නේ ලංකාවේ බොහෝ මිනිස්සු අනිත් මිනිහා විනෝද වෙනවට ආස නැහැනේ. ඒ කියන්නේ දැන් 5 star හෝටල් වලට විරුද්ධ වෙන ගොඩක් අය යන්නේ තුක් කියලා කියනවා. ඒ කියන්නේ ඇතුලේ උන් කනවා මොනවා අපි මේ යකෝ මෙහෙම දැන් ගෝල් ෆේස් එක ළඟ යනකොට අපි දන්නවා මිනිස්සු කේන්තියෙන් යන්නේ අරව දිහා බල බල. හැබැයි මම යෝජනා කරන්නේ කේන්තියෙන් යන්න එපා. එතන තමයි අපේ ශිෂ්ට ආහාර වෙලා තියෙන්නේ. එතකොට මේ බොහෝ දෙනා ඔබ කියන අය හෝටල් ගහනට විරුද්ධ වෙනවා කියලා කියන්නේ ඇත්තට මේකේ හෝටලේ ඒ ආකිටෙක්චර් එක දන්නේ නැහැ. ආකිටෙක් කෙනෙක් කවදාවත් පරිසරය විනාශ වෙන දේවල් කරන්න යන්නේ නැහැනේ. එතකොට මම කියන්නේ ඒවා රාජ්‍යාන්තරයේ විසින් මේ ආරක්ෂා කරන්නේ. දැන් අපි තුමු දුර පළාතකාරී වගේ හෝටලයක් දානකොට ඒ ප්‍රාදේශීය තණ්ඩියනෝ ප්‍රාදේශීය එක මිනිස්සු එක ව්‍යාපාර කරනවා. රස්සාවල් දෙන එක නෙවෙයි මම මේ කියන්නේ. කප්පන් ඉල්ලනවා. ඉතින් ඒක ඇත්තටම ඒ රාජ්‍යාන්තරයේ ඒ පාලනය නොකරන හින්දා තමයි ඔබ ඔය කියන ගැටලු පරිසර දැන් මම මාධ්‍යවේදියෙක් හැටියට කාලයක් වැඩ කරපු හින්දා මම දන්නවා. සමහර ව්‍යාපෘති තියෙනවා පරිසරවේදියෝ ඒ කියන්නේ ගානක් හොයාගන්නමයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති කරාම දැන් මේක කරගන්න බැරි වෙනවනේ. එතකොට අරගොල්ලෝ ගානක් දෙනවා. එතකොට ඒ වගේ තැන් වලටත් ඇවිල්ලා තියෙනවා මිනිස්සු. ඒ කියන්නේ තව සමහර මාධ්‍යවේදියෝ ඉන්නවා මේ අහවල් එකකින් ගානක් ගන්න පුළුවන් අපිට නැත්නම් අහවල් එකකින් හෝටලයකට ගිහිල්ලා වෙලා පොඩි මීඩියා මේ කොන්ෆරන්ස් එකක් දාලා කැම ටිකක් කාලා ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන් කියලා කතා බහ කරන අය මාධ්‍යවේදියෝ අතරම ඉන්නවා. එතකොට අපි මේ ඔක්කොම ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. මේ එකම ගැටලුවේ කොටස් මේවා. එතකොට දැන් ඔබ ඔය යෝජනා කරන දේ සහ ඔබ මේ කියපු කාරණා හරහා නිකන් මිනිස්සුන්ට හිතේදී නිකන් මේ ආණ්ඩු මේ පත් වෙන ආණ්ඩු මේ ආණ්ඩු විතර නෙමෙයි මේ පරිසරයට කරන දේ නිකන් හරි වගේ අදහසක් කමක් නෑ අපිත් ඔය මෙහෙම කරමු වගේ අදහසක් එයිද? නෑ මෙහෙමයි. පරිසරය මම කිව්වේ ආණ්ඩු වලට එන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පරිසරය නියාමනය කරන්න බෑ ඉඩම් බැලලා නෑ. ඒ කිව්වක පැහැදිලිද? ඒ කියන්නේ දැන් මොකද කාගේ ඉඩම්ද කියලා කවුරුවත් දන්නේ නෑ. කවුරු හරි එනවා දූපතක් හරි මොකක් හරි අරගෙන මෙන්න දූපතේ හෝටලයක් හදනවා කියනවා. එතකොට තමයි ඒගොල්ලෝ දන්නේ මේක ආණ්ඩු එකක් කියලා. නැත්තම් ඒක හිතනවා වෙන කාගේ හරි කියලා. දූපත් වලත් හෝටල් හදනවනේ. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ ලංකාවට අවශ්‍ය භූමිය. දැන් උදාහරණයකට ලංකාවේ මුහුද මැනලානේ දැන් තියෙන්නේ. අපි රට මැනගන්න බැරිලා. මොකද ඒක මැන්නේ පිට රටේ. දැන් අපිට ඒක ලකුණු කරලා තියෙනවා මේ 200ක්ද කොහෙද. එතකොට මේක මැනගන්න. මේක මැනගත්තම අපිට නියාමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනිටර් කරන්න පුළුවන්. දැන් මොනිටර් කරන්න බැරි හින්දා තමයි කවුරු හරි මොනවා හරි කරපු ගමන්ම අපිට හොයාගන්න බෑ. දැන් බලන්න මේ ජනාධිපතිතුමාට ඒ ඇත්තටම මෙහෙ යන්න උනානේ ලංකාවම. එහෙම යන්න වෙන්නේ ලංකාවේ ඉඩම් මැනලා තිබුණා. ඔෆිස් එකට මැප් එක ගෙනාවා. එතකොට දන්නවා රයිට් මේ ඉඩම මෙන්න මේ දෙන්නයි මේගොල්ලන්ටයි කියලා. දැම්මුනේ මොකද ඒක අවිනිශ්චිතයි. ඉඩම අයිති කාටද කියලා දන්නේ නැහැ. මිනිස්සු කියනවා ඒගොල්ලන්ටත් අයිති, අනිත් අය කියනවා අරගොල්ලන්ට අයිති කියලා. පරිසරවේදියෝ කියනවා පාර කපනවා ලොකුවට කියලා. ඉතින් ප්‍රශ්නේ ආවේ ඉඩම් නොමැනී. ඉඩම් මැනීමට බයයි ලංකාවේ මිනිස්සු. හොඳ වෙලාවට සුද්ධ මේ ලංකාවේ මම හිතන්නේ පැරණිම දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවද කොහෙද? ඒගොල්ලෝ මැන්නේ ඔය මැනපු ටිකවත් මැන්නේ නැත්තම් මම හිතන්නේ මොකක්වත් හොයාගන්න හම්බුනේ. මට එක්කෙනෙක් කිව්වා ලංකාවේ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රයිද ඉඩම් කිසිම විදියකින් දුම්රිය දෙපාර්තමේන්තුව දන්නේ නැහැ ඒවා ඇත්තටම වෙනත් අය මේ ගෙවල් හදාගෙන කියලා ඒවා. ඉතින් ඇත්තටම අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් මේ ආණ්ඩුවට මේ ඉඩම් ටික හරියට මැන්නොත්. මොකද රජයේ දේපළ වල තමයි පුද්ගලික අංශය ඉන්නේ දැන්. මේ ඇත්තට මිනින්දෝරු කරණය. ඒ කියන්නේ ලංකාවේ මැනපු ඒ කියන්නේ මැනීම දෙවෙනි එක තමයි මේ මම හිතන්නේ රෙසිඩන්ස් ඒරියා සහ
මේ වාණිජ සහ වෙනත් කර්මාන්ත හදන මේවා වෙන් කරලා තියෙනවා. මේ ලෝකේ හැම රටකම ඒක වෙන් කරලා තියෙනවා. අපේ මොකද වෙලා තියෙන්නේ? අපි මෙතන ගයක් තියෙනවා, එහා පැත්තේ වෙල්ඩින් ෂොප් එකක් තියෙනවා. ඉතින් බලන්න දැන් මං කියන්නේ මෙන්න මේවා විධිමත් කරන්නේ කවද්ද කියලා මම අහන්නේ. ලොකු කතා කිව්වට වැඩක් නැහැ. පාරවල් ගැහුවට, හයිවේ ගැහුවට වැඩක් නැහැ. මිනිස්සු ලංකාවේ මිනිස්යාගේ ජීවිතය සංවිධිත කරන්න කොහොමද ගෘහ නිර්මාණය, නගර නිර්මාණය හදාගන්නේ? පාරවල් පළල් කිරීම නෙවෙයි. මිනිස්සුන්ගේ අර මේ අපි ගන්න නේබර්හුඩ් එක හදනවා කියන නේබර්හුඩ් නෑ නේද? නේබර්හුඩ් එක හැදුවම තමයි කොමියුනිටි එක හැදෙන්නේ. ඒතර ඒ කොමියුනිටි එක හැදින්නේ නැති හින්දා තමයි අපි ජාතිවාදයට ගියේ පහුගිය කාලේ. ප්‍රාග්ධනය එන්න අපිව ජාතිවාදයට ගියේ අපේ අවට ගෙවල් 5ක් 6ක් තියෙන්න එපා. ළමයිට සෙල්ලම් කරන්න ආරෙ මේ. දැන් නෑ. මොකද ඒව ඇතුළට අර කර්මාන්ත ඇවිල්ලා. නැත්තම් ව්‍යාපාරික අවස්ථාවල නැත්තම් කඩ ඇවිල්ලා. ටවුන් ඔබ දැකලා තියෙනවා පාරවල් දිගේ පයින් යනවා දිගට හරහට කිලෝමීටර් 10 15 වෙන රටවල නවත්තනවා. මෙතනින් එහාට ඔයා ටවුන් එක යන්න දෙන්නේ මෙතනින් එහාට උඩට යන්න. ඉතින් මම කියන්නේ මෙන්න මේව තමයි ඉදිරියේදී කළ යුතු මේ සංවර්ධන වැඩ හරි තියෙනවනම් මොන හරි සංවර්ධන නියාමයන්. ඔබ කියන්නේ ඒ ජනතාව තමයි ඇත්තට තල්ලු වෙලා ගිහිල්ලා තියෙන්නේ. තල්ලු කරලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මම දන්නවා අපේ පාන්දුර නගරය සම්පූර්ණයෙන්ම පාන්දුර නගරේ කිසිම ගෙවල් හරිම පොඩ්ඩයි තියෙන්නේ. දැන් තියෙන්නේ ප්‍රාග්ධනයේ හිමි අර බැංකු වාණිජ බැංකු සහ එතකොට මේ රේස් බයි රේස් එතකොට මේ පොලියට සල්ලි දෙන තැන් ඒව තමයි ටවුන් එක කියලා කියන්නේ. ටවුන් එකේ මිනිස්සු නැහැ. දැන් ඔබ කියන ඔය මට ඒක ආය අහන්න බැරුණා ඉස්සෙල්ලා මේ දැන් ඔබ නගර සහ ක්ලස්ටර්ස් හදන එකේ කොන්සෙප්ට් එක මොකද්ද? කොයි විදිහට දේව හැදෙන්න ඕනේ? ඒක කළා ඉතින් නිදහස් කරගන්න ඕනේ කියලා ඔබ කිව්වනේ. කොහොමද මේ හදන්නේ? නෑ ඒව මෙහෙම තියෙනවා. දැන් ඒ කරන්න ඇත්තටම මොරටු විශ්වවිද්‍යාලයේ ඒ දැනුම තියෙන අය ඉන්නවනේ. ඒක මම මේ දේශපාලකයෙක්. මම මේ මූලික වශයෙන් කොන්සෙප්ට් එක ගැන නිකන් වටේ කියනවා. ඉතින් ඇත්තටම නගර නිර්මාණකරුවෝ ඒක දන්නවා. නගරය බියුටිෆිකේෂන් නෙමෙයි මං කියන්නේ. ඕගනයිස් කිරීම. ඒතර ඒ හරියට ඕගනයිස් කරාම බඩු ටික මේ කුණු ඔක්කොම අවුස්සනවා, කුණු ගෙනියනවා. හැබැයි ඒක මෙහෙම තියෙනවා. දැන් බලන්න දැන් අපිටම දැන් නාරද විලාහයක ඉන්නවා. මම පැල්පතක ඉන්නවා. ඔයා වරිපණන් ගෙවනවා රුපියල් 300 මාධ්‍ය වුණා. මොකක්ද ඒකේ තේරුම? ඔයා වැඩියෙන් ගෙවන්න එපා. මොකද ඔයා ගොඩක් දේවල් අත්පත් කරගන්න. එතකොට මම කියන්නේ ඔන්න ඔය පොලිටිකල් පොයින්ට්ස් ටික තමයි මම කියන්නේ. නගර නිර්මාණය කරන්නේ කොහොමද? ක්ලස්ටර්ස් හදන්නේ කොහොමද? ඒ කියන්නේ කැලිකසල අයින් කරන්නේ කොහොමද? ඒක ඉංජිනේරුවන්ට බාරයි. සහ නගර නිර්මාණකරුවන්ට මට දැනුමක් නැහැ. මම කියන්නේ මේ එහෙම විය යුතුයි ඒගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරන්න කියන එක මම කියන්නේ. ඒක වෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. ඒ කියන්නේ අර පැතිරලා තියෙන දේවල් ගම් පොඩි තැන් වල හුදකලා වෙච්ච ගම්මාන එහෙම තියෙනවනේ. දැන් ඔය අපි ගියොත් එහෙම අනුරාධපුර පොළොන්නරුවට ඈතට ගියාට පස්සේ ගෙවල් 3ක් විතර තියෙනවා. දැන් ඔයා බලන්න සමහර ඔය පොළොන්නරු අනුරාධපුරේ මේ ටවුන් එකේ තට්ටු බිල්ඩින් තියෙනවා. තට්ටු 5-4. ඇයි එහෙම වෙන්නේ? විශාල ඉඩම් තියෙන ප්‍රදේශවල තට්ටු ඕනේ නැහැ. බලනකොට බැංකු මැනේජර් ණය දීලා. බැංකු මැනේජර් ණය දීලා මොකද බැංකුවට සල්ලි ණයට නොදුන්නොත් බැංකු මැනේජර්ට පවතින්න බෑ. ණය දුන්නා තට්ටු 4ක් නිකන් තියෙනවා. ඉතින් බලන්න මේ ටවුන් ප්ලෑනින් කියන එක කළා නෑනේ. ඒතකොට ටවුන් ප්ලෑනින් කරන්න මැනේජර්ට ඒක කරන්න බෑ බැංකු මැනේජර්ට. ඕකයි මම යෝජනා කරා. කොච්චර ටවුන් වල තියෙනවද මේ වගේ උඩ මේ දෙවෙනි තුන්වෙනි තට්ටු කිසි වැඩක් නැතුව එහෙ නිකන් තියෙනවා. ඒ මිනිස්සයා මේ පොලි ගෙවගෙම ඉන්නවා. නේ? ඔබ කියන ඔය යෝජනාව හරහා මම හිතන්නේ අලි මිනිස් ගැටුම් වගේ දේවලුත් අපිට නැති කරගන්න පුළුවන් නේ. නෑනේ දැන් ඔය ගොඩක් අය කියන්නේ මේ හීලා අලිනේ ගිහිල්ලා දැම්මේ. හීලා වෙච්ච අලි ටික අතන අලියානාතකාරී අලි පැටවුන්ට ගිහිල්ලා දැම්ම කැලෑවට. කැලෑවට දැම්ම මොකද උන් මිනිසුත් එක්ක හිටපු අලිනේ උන් එනවා ගෙවල් වලට. හරිනේ ඊළඟට කැලෑවේ හිටපු වල්ලලිත් දැන් මේගොල්ලත් එක්ක මේ එනවා මිනිසු හම්බ වෙන්නේ. මිනිසුත් එක්ක යාළු වෙන්නේ. දැන් ඒක නේද අලි මිනිස් ගැටුම කියලා කරේ. වනජීවියකනේ මේක දැන් වනජීවික දන්නේ නැද්ද? වනජීවි නිලධාරීන් දන්නවා මේ ඊලා සත්තු කියලා. ඉතින් මම කියන්නේ අපිට පුළුවන් දැන් අලි වැට ගහන එක නෙවෙයි තියෙන්නේ මිනිස්සුන්ව ආපස්සට ගන්න එක. මොකද දුප්පත්කම හින්දානේ යන්නේ අලි ඉන්න තැනට යන්නේ. ඔයයි මායි ගිහිල්ලා අලි ඉන්න තැනක ඉන්නවද? දැන් අපි දෙන්න ඉන්නවද මොනරාගල? අපි ඉන්නේ ප්‍රධාන නගරේ. ඒතර අර මිනිස්සු එහෙ ගියයි දුප්පත්කමනේ. එතකොට එහෙමනම් අපි කරන්න ඕනේ ඒ පරිවාරයේ දැන් ඉස්සර නම් කිව්වා මේ බෝඩර් විලේජ් කියලා. බෝඩර් විලේජ් කියේ යුද්ධෙ හින්දා. බෝඩර් විලේජ් තමයි ප්‍රාග්ධනයෙන් ගන්නකොට ඔය හැරි ඉන්න මිනිස්සු. අනාගතයක් නැහැ, රස්සාවක් නැහැ, කිසිම දෙයක් නැහැ නේ මිනිස්සු. සම්පූර්ණ අශිෂ්ට විදිහට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ මිනිස්සුක ආපස්සට ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ. එවැනි වැඩපිළිවෙලක් කාටද දෙන්නේ කියන එකයි මම අහන්නේ. හරිනම් මම මේ කතා කරන්නේවා JVP එක කතා කරන්න ඕනේ. අවුරුදු 40ක් ඒගොල්ලෝ දේශපාලනය කළත් මෙවැනි අදහසක් නැත ඒගොල්ලන්ට. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්නට සූදානම් වෙන්නේ දීප්ති.
තවත් යම් කිසි අදහසක් එකතු කරන්න තියෙනවා ඔබට මට නෑ මෙහෙමයි දැන් බලන්න මං කියන්නේ ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වල තියෙන ගැටලුවක් මං කියන්නම් දැන් බලන්න දැන් අතන හම්බන්තොටටම හයිවේ එක ගියානේ පවුල් කීයක් අනාථ වුණාද කියලා කවුරුත් බැලුවද ඒ කියන්නේ එතන දැන් අර වැවුරු කන්නලිය පන්සල් වල බල්ලෙක්වත් යන්නේ ඒ පන්සල් දෙකම ඉවරයි ඒ කියන්නේ දැන් මෙහෙම විකල්ප පාර හදනකොට අර පරණ පාරේ කතරගම ගිය මිනිස්සුගෙන් හම්බ කරපු පවුල් 25000ක් විතර තිබුණානේ ඔතන කළුතර ඉඳලා දැන් කළුතර බෝධියට සල්ලි නෑ දැන්. ඒතකොට දැන් ඒකට විසඳුමක් නෑනේ. ඒතකොට මම කියන්නේ මේ වගේ ඒ කියන්නේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව කමිෂන් විතරයිනේ හිතන්නේ. අපිට දැන් මේ විකල්ප පාර කියන්නේ හයිවේ එක ගිහිල්ලා නතර වෙන්නේ ලොකු ටයර් කම්පැනියක් ළඟ නම් ටයර් ෆැක්ටරියක් ළඟ නම් අපිට සතුටුයි. අන්තිමට මේක නතර වෙන්නේ කොහෙන්ද කතරගම දේවාලේ. මිනිස්සු දේවාල නටන්නද මේවා කරන්නේ. ඉතින් ඊට අමතරව අර පරිසර කොරිඩෝර් දාලා නැහැ මේවට. ඉතින් සමනලෙව මැරෙනවා විශාල වශයෙන් වාහන වල හැපිලා. ඉතින් මම කියන්නේ මේ එකක් මිනිස්සු මැරෙනවා, සමනලෙව මැරෙනවා, කටුස්සෝ මැරෙනවා, අරේ මොනරු මැරෙනවා මේ කිසි දෙයක් නොසිතා. කමිෂන් ගන්න විතරක් නම් පාරවල් හදලා දැන් මධ්‍යම පාර හැදුවමත් මම කියන්නේ පවුල් විශාල ගානකට ආදායම් නැති වෙනවා. දැන් වෙනකොට කළුදොල් ගන්න මිනිස්සුත් නැහැ කියලා මට කිව්වා. මම කොහෙල බැලුවා. කළුදොල් ගන්නෙ නැහැ මොකද වාහනින් බුස් ගාලා එනවා. ඒතර කතරගම නවතැන් පොළවල් සම්පූර්ණයෙන් කඩා වැටිලා. මොකද අද දැන් වෙනකොට ඉන්න ඕනේ නැහනේ. ටක් ගාලා එන්න පුළුවන්. ඒතකොට මේ අයගේ ආර්ථික ගැටලු මේ විදිහට විනාශ කරා මේ අය අපරාධ කරනවා. එහෙම නැත්නම් ඒ අය කුඩු ඒ කියන්නේ මේ මද්ද්‍රව්‍ය වෙලඳාමට යනවා ඇර වෙන මොනව කරන්නද කියලා අපි අහන්න ඕනේ නැද්ද ප්‍රශ්නයක්? මේ ඊනියා සංවර්ධනය කරන දේශපාලකයන් අපි අහන්න ඕනේ අපිම නෙවිද මේ කුඩු ලංකාවට ගෙන්න ගන්න කියලා. ඒක රිසර්ච් කරන්නේ මොකුත් නැහැ කෙලින්ම කොමිස් එක බැලුවා පාර දැම්මා. නේ දැන් පාර ගිහලා කතර මේ හම්බන්තොටට. ඔය දැන් කජුගම එහෙම නැති වෙලා ඒ ඉස්සරහට නේ. අනිවාර්යයෙන් ඒක තමයි අන්න එකයි මම කියන්නේ කජුගම නැති වෙලා අතර කළුදොතල් නැති වුණා තංගල්ලේ අර ඒ හැම තැනකම කිරින්ද මේ ඔක්කොගෙම සංචාරක ව්‍යාපාරය මගේ දේශීය සංචාරකයෝ. ඒගොල්ලෝ ඔක්කොම යන්නේ දැන් අර පාරේනේ. ඔව් මම දැන් සමහර ඔන්න මම නිකන් මම මේ කියන්නේ මේ නිකන් ඔය එහෙම තිබිච්ච අයිකොනික් දේවල් ඕන්නම් අර හයිවේ එකේ සෙන්ටර්ස් වලට ගෙනල්ලා ඕන්නම් ගේන්න තිබුණා. එහෙම හිතුවේ නෑනේ. දැන් උදාහරණයකට වැවුරු කන්නලා හරි කොහේ හරි. එතනින් පල්ලෙහාට එවන්න තිබුණනේ පාර. ඉතින් ඒකේ වල නෑ. ඒකට හාමුදුරුවෝ දැන් උඩ බලාගෙන ඉන්නවා. කොන්ක්‍රීට් වනාන්තරයක් විතරයි පන්සල. කවුරුවත් නෑ. ඉතින් මම කියන්නේ ඒකයි අපි බුද්ධ ආගමට කැමති බෞද්ධයෝ වෙනවලු. හරිද? බෞද්ධයෝ මම කියන්නේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා මම නම් කියන්නේ. තව ටිකක් කල් යනකොට අපි පිළිගන්න ඕනේ නර දෙක දෙයක්. අපේ රටේ තරම් කතා කරොත් ධනවාදයට විරුද්ධ මිනිස්සු කියන්නේ හැම මිනිහම ධනවාදයට විරුද්ධයි. ඇත්ත ජීවිතේ ධනවාදයට විරුද්ධ මිනිස්සු කවුද? හැමෝම ධනවාදී. කැත විදිහට ධනවාදී. පෙරේත විදිහට ධනවාදී. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ උළුඳු වඩේ එකක්වත් අපිට කන්න නැහැ මේ ධනවාදයේ පැතිරීලා. ඒ කියන්නේ කොච්චර කියන්නේ හැම ලංකාවේ හැම තැනම ධනවාදේ වෙන රටවල ධනවාදයේ තියෙන තැන් වල විතරයි ලංකාවේ ධනවාදයේ උළුඳු වඩේකටත් ඇවිල්ලා සම්බෝලේ කන්න බෑ සම්බෝලේ පොල් විතරයි තියෙන්නේ එතකොට ඇයි හැමදේම ලාභ හොයන්නේ යනවා එතකොට මෙන්න මේකට විසඳුමක් තමයි අපිට ඕනේ කියන එකයි මම කියන්නේ මේක ලොකු ප්‍රවේශයක් ගන්න ඕන කාරණාවක් කොහොමද සඳහන් කළේ පරිසරයේ ඉඳගෙන දේශපාලනයේ ධනවාදය කොහොමද මේකට බලපාන්නේ කියන කාරණාව මම හිත ලොකු විශ්ලේෂණයක් කළේ ඉතින් අපි එහෙනම් බෙහෙන් සුතිවන්ත වෙන මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව බොහොම ස්තුතියි. ඔව්. ඉතින් ඔබට පුළුවන් මේ කමෙන්ට් කරන්න මේ කීප සාකච්ඡාව අපිට කතිකාවක් ආරම්භ කරන්න පුළුවන් හොඳ ප්‍රවේශයක් දීපි ලබා දුන්නේ. ඉතින් අපි එහෙමනම් සමුගෙන යනවා නැවතත් හමු. ගස්වැල් මල් පල සිවන සදන්නේ ගංගාල දොන ගලා වසින්නේ අපේ ජීවිතේ සොබාදමින් ඉතිරක දෙන්නේ නළු වැලි කතරයි හරිත නිම්නයයි මහසාගරයයි නිල්ගුවන් ගැබයි මිහි මණ්ඩලයි මිහි මවගේ ගීතයයි නිසර Echoes of a living planet.